හරි අපි අද මේ ඉදි කතා කරන්නේ අනුපාත විශ්ලේෂණය ගැන. දැන් අපි කතා කරා මූල්‍ය කළමනාකරණ හැඳින්වීම කතා කරා. ඊළඟට මූල්‍ය අවශ්‍යතා හා ඒ මූල්‍ය අවශ්‍යතා අපි සම්පාදනය කරගන්නේ කොහොමද කියන එක අපි කතා කරා. ඊළඟට අපි කතා කරා ආයෝජන මාර්ග ගැන. ওই නිපුණතා මට්ටම තුන අපි සාකච්ඡා කරලා තියෙනවා. මම මෙහිදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අනුපාත විශ්ලේෂණය. මේක ගිණුම් කරනෙත් ඔයාලට මේ කොටස ආවරණය කරනවා. හරි මම මෙතනදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා 15/4 මූල්‍ය අනුපාතය යොදා ගනිමින් ව්‍යාපාරික මූල්‍ය තත්ත්වය විශ්ලේෂණය කරයි. එහිදී බලාපොරොත්තු වෙන ඉගෙනුම් ඵල තමයි මූල්‍ය විශ්ලේෂණය සඳහා මූල්‍ය ප්‍රකාශ ආධාර වන ආකාරය පැහැදිලි කරයි. මූල්‍ය කළමනාකරුවන්ට වැදගත් වන මූල්‍ය ප්‍රකාශ පැහැදිලි කරයි. මූල්‍ය විශ්ලේෂණය සඳහා යොදා ගන්නා ප්‍රධාන ක්‍රමයක් වන අනුපාත විශ්ලේෂණය පැහැදිලි කරයි. දෙන ලද දත්ත ඇසුරෙන් මූල්‍ය අනුපාත ගණනය කරයි. නිවැරදි මූල්‍ය තීරණ ගැනීමට මූල්‍ය අනුපාත විශ්ලේෂණය යොදා ගන්නේ කොහොමද කියන එක ගැන මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් අපි බලමු මෙතන පාසල් දෙකක විෂය සම්බන්ධ ප්‍රතිඵල මෙතන දීලා තියෙනවා. අපි මෙතන මා සාමාන්‍ය පෙළ විභාගය කියලා ගත්තේ. එතන දීලා තියෙනවා ශ්‍රී සුමන විද්‍යාලයේ 2020 වර්ෂයේ අපෝ සාමාන්‍ය පෙළ සිසුන් සමාජ සංඛ්‍යාව 150යි. ජනජය විද්‍යාලයේ 2020 වර්ෂයේ අපෝ සාමාන්‍ය පෙළ සමාජ සිසු සංඛ්‍යාව 177යි. දැන් මම ඔබෙන් අහුවොත් මෙතන මේ යට ඔබට පේනවා ඇති මෙම පාසල් දෙකෙන් විභාග ප්‍රතිඵල මත වඩාත් හොඳ පාසල කුමක්ද? වඩාත් හොඳ පාසල දැන් මෙතන අපි මේ තියෙන තොරතුරු අනුව අපි නිගමනයකට එළඹුණොත් එහෙම මොන පාසලද හොඳ කියලා හෙව්වොත් මොකක්ද කියන්න පුළුවන්? කතා කරලා කමක් නැහැ. ඉතින් පන්තිනුවලත් කතා කරනවානේ. අහුවොත් එහෙම මේකේ අපි මේ පේන තොරතුරු අනුව බැලුවොත් එහෙම ජනජය විද්‍යාලය හොඳයි කියලා තමයි හිතෙන්නේ. ජනජය විද්‍යාලය හොඳයි කියලා. මොකද එතන 177ක් විභාගයේ සමත්. අපි ඊළඟට බලමු මෙන්න මෙතන ඉදිරිපත් කරලා තියෙනවා. ශ්‍රී සුමන විද්‍යාලයේ සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වූ සංඛ්‍යාව 200යි. සමත් වූ සංඛ්‍යාව 150යි. එතකොට 200න් 150ක් සමත් වෙලා තියෙනවා. අපි ඊළඟට ජනජය විද්‍යාලයේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි ශිෂ්‍ය සංඛ්‍යාව 300යි. සමත් වූ සංඛ්‍යාව 177යි. 300න් 177ක්. අපි බැලුවොත් එහෙම මේක අපිට ඉදිරිපත් වූ සංඛ්‍යාව 200යි ශ්‍රී සුමන විද්‍යාලයේ 200න් 150යි. ජනජය විද්‍යාලයේ 300න් 177යි. මේක අපි ප්‍රතිශතයක් හැටියට ගණනය කරොත් එහෙම ඔන්න ශ්‍රී සුමන විද්‍යාලයේ 75ක් විභාගයේ සමත් ප්‍රතිශතය 200න් 150 වැඩි කිරීම 100 ප්‍රතිශත ගණනය කරන්න පුළුවන්. ඊළඟට 300න් 177යි ඒක වැඩි කරනවා 100න්. එතකොට 159ක්. දැන් අපි අර මෙන්න මේ විදිහට අපි අර තොරතුරු උපයෝග කරගෙන ගණනය කිරීමට ලක් කරලා අපිට තීරණයක් ගන්න පහසු වන ආකාරයට මේ තොරතුරු සකස් කරා. එතකොට අපිට පැහැදිලි නිගමනයකට එන්න පුළුවන් මේ පාසල් දෙකෙන් විභාග ප්‍රතිඵල මත හොඳම පාසල තමයි අපි ඒතර තෝරාගත්තොත් එහෙම ශ්‍රී සුමන විද්‍යාලය කියන එක තෝරා ගන්න පුළුවන් ප්‍රතිශතයක් වශයෙන් මේකේ අරගෙන. එතකොට අපිට මෙතන තියෙන තොරතුරු මත මතුපිට තියෙන තොරතුරු
අරගෙන අපි ඒ දිහා බලලා අපිට නිගමනයකට එන්න අමාරුයි. ඒ නිසා අපිට මේ තොරතුරු ගණනය කරාම ඒකේ අපිට නිගමනයකට එන්න පුළුවන්. එහෙනම් අපි මෙන්න මේ විදිහට නිවැරදි තීරණ ගන්න හැකිවන විදිහට අපි තියෙන දත්ත සකස් කරලා තොරතුරක් බවට පත් කරගන්න ඕනේ. එතකොට මේක අපි මූල්‍ය ගණකාධිකරණයේ ගිණුම්කරණයේ මේක කරනවා. අපි බලමු එහෙනම් මේ ගිණුම්කරණයේ තියෙන තොරතුරු මත අපිට තීරණ ගන්න අපහසු නිසා අපි සකස් කරනවා මූල්‍ය අනුපාත. එතකොට මේ මූල්‍ය අනුපාත කියලා කියන්නේ දැන් අපිට ව්‍යාපාරය විසින් සකස් කරන මූල්‍ය ප්‍රකාශන මම මොනවද කියලා අපි ඉස්සරහට කතා කරමු. ඔයාලා දන්නවා ඒවා. මේ මූල්‍ය ප්‍රකාශන විශේෂයෙන්ම ආදායම් ප්‍රකාශයේ මූල්‍ය තත්ත්ව විස්තර මූල්‍ය ප්‍රවාහ ප්‍රකාශය සකස් කරනවා. මේවා දිහා බලලා ඇල්මැති පාර්ශවයන්ට ඔබ දන්නවා ගිණුම්කරණය කියන්නේ මොකක්ද කියන එක. ඒ කියන්නේ ගිණුම්කරණය කියන්නේ ඇල්මැති පාර්ශවයන්ට නිවැරදි තීරණ ගන්න අවශ්‍ය තොරතුරු ලබා දීමේ ක්‍රියාවලිය තමයි ගිණුම්කරණය කියලා කියන්නේ. දැන් ගිණුම්කරණය තියෙන අපි ආදායම් ප්‍රකාශය හදලා අපි දල්ලාභය අසුද්ධලාභය ගණනය කරනවා. මූල්‍ය තත්ත්ව ප්‍රකාශය සකස් කරලා අපි ව්‍යාපාරයේ වත්කම් වගකීම් ප්‍රාග්ධනය ආදායම් වියදම් කොහොමද කියලා අපි ගණනය කරනවා. ඊළඟට මේ ව්‍යාපාරයේ වත්කම් වගකීම් ප්‍රාග්ධන තත්ත්වය අපි මූල්‍ය තත්ත්ව විස්තරය ගණනය කරනවා. මුදල් ප්‍රවාහ ප්‍රකාශය මුදල් ගලාවේ කොහොමද ගලා ගියේ කොහටද කියන එක අපි හොයා ගන්නවා. හැබැයි මෙන්න මේ තොරතුරු දිහා බලලා තීරණ ගන්න අමාරුයි ඇල්මැති පාර්ශවයන්. මොකද ඇල්මැති පාර්ශවය කියලා කියන්නේ ගිණුම්කරණය පිළිබඳ හසල දැනුමක් තියෙන අය නෙමෙයි. ගිණුම්කරණය හදාලා තියෙන අය නෙමෙයි. ඒක නිසා ඒගොල්ලන්ට දල්ලාභය කිව්වට සුද්ධලාභය කිව්වට ප්‍රාග්ධනය කිව්වට වත්කම් කිව්වට වගකීම් කිව්වට ඒවා දිහා බලලා තීරණ ගන්න අමාරුයි. ඒ නිසා තමයි අපි ඒගොල්ලොන්ට තීරණ ගන්න පුළුවන් විදිහට ඒ ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගන්න විදිහට අපි අනුපාත සකස් කරනවා. එතකොට මූල්‍ය අනුපාත ගණනය කරමින් ගිණුම්කරණ ප්‍රකාශ විශ්ලේෂණය කිරීමේ ශිල්ප ක්‍රමය අපි අනුපාත විශ්ලේෂණය කියලා කියනවා. ඒ කියන්නේ මූල්‍ය අනුපාත ගණනය කරමින් ගිණුම්කරණයේ ප්‍රකාශ. ඒ කියන්නේ ආදායම් ප්‍රකාශයේ මූල්‍ය තත්ත්ව විස්තර මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ තොරතුරු අපි ඒ මූල්‍ය ප්‍රකාශන විශ්ලේෂණය කිරීමේ ශිල්ප ක්‍රමය අපි අනුපාත විශ්ලේෂණය කියලා හඳුන්වා දෙන්න පුළුවන්. ඊළඟට මූල්‍ය ප්‍රකාශන විශ්ලේෂණය මගින් ආයතනයක මූල්‍ය සෞඛ්‍යය. ඒ කියන්නේ ආයතනයේ මූල්‍ය සෞඛ්‍ය කියලා කියන්නේ මූල්‍ය ශක්තියන් හා දුර්වලතා. මූල්‍ය ශක්තියන් හා දුර්වලතා හඳුනා ගන්න පුළුවන් මූල්‍ය අනුපාත ගණනය කරාම ආයතනයේ මූල්‍ය සෞඛ්‍ය. ඒ කියන්නේ හොඳ නිරෝගී මූල්‍ය සෞඛ්‍යයක් තියෙනවා. ඒ ශක්තියන් දුර්වලතා නැත්තම් ඒවා සියල්ල හඳුනා ගන්න පුළුවන්. ඊළඟට මූල්‍ය ආයතනයේ මූල්‍යකාර සාධන මැනීමට මූල්‍ය තත්ත්වය තේරුම් ගැනීම සඳහා මූල්‍ය අනුපාත ප්‍රයෝජනවත් වෙනවා. දැන් අපි ආයතනයේ මූල්‍යකාර සාධනය කියලා කියන්නේ ආයතනයේ උපය ඇති ලාභය ප්‍රමාණවත්. අර සුද්ධ ලාභය දල ලාභය දිහා බලුවට අපිට ඒක ගැන නිගමනයට එළඹෙන්න අමාරුයි. එහෙනම් අපි මේ මූල්‍ය උපය ඇති ලාභය ප්‍රමාණවත්ද? ඊළඟට ව්‍යාපාරයේ මුන්වත්භාවය හෝ නුමුන්වත්භාවය. ඒ කියන්නේ බංකොලොත් වෙන්න යනවද නැත්නම් ශක්තිමත්ව තියෙනවද? ඒ කියන්නේ මූල්‍යකාර සාධන කියන්නේ ඒ වලට මූල්‍යකාර සාධන උපය ඇති ලාභය ප්‍රමාණවත්ද? ව්‍යාපාරයේ මුන්වත්භාවය හා නුමුන්වත්භාවය. ඊළඟට හිමිකාරත්වයේ බෙදී ගොස් ඇති ආකාරය කොහොමද ව්‍යාපාර හිමිකාරත්වයේ බෙදලා ගිහිලා තියෙන්නේ? ඊළඟට කොටසක ඉපීම ප්‍රමාණවත්ද? ඊළඟට මූල්‍ය ස්ථාවර භාවයක් තියෙනවද? ව්‍යාපාරයේ සුමටව ගලාගෙන යනවද? ව්‍යාපාරයේ කඩාගෙන යන්නේ නැතුව ඒ කියන්නේ ව්‍යාපාරයේ හොඳින් ආදායම් වියදම් ඊනමත ලැබීම් ගෙවීම් ඒවත් එක්ක ව්‍යාපාරයේ සුමටව ගලාගෙන යනවද? ඊළඟට ණය හිමියන්ට පොලී ගවන්න ඒ බැංකුවෙන් ගත්තු ණය ගෙවන්න ඒ වගේ හැකියාවන් ව්‍යාපාරයේ සතු තියෙනවද? අපි මූල්‍යකාර සාධන කියන්නේ ඒක. ඒ කියන්නේ උපයාති ලාභය ප්‍රමාණවත්ද? බුන්වත්භාවය හා නුමුන්වත්භාවය, හිමිකාරත්වයේ බෙදී ගොස් ඇති ආකාරය, කොටසක ඉපීම ප්‍රමාණවත්ද? ඊළඟට මූල්‍ය ස්ථාවර භාවය, ණය හිමියන්ට පොලී හෝ ණය ගෙවීමේ හැකියාවක් තියෙනවද කියන එක මත තමයි ව්‍යාපාරයේ මූල්‍යකාර සාධනය තීරණය වෙන්නේ. එහෙනම් මේ ව්‍යාපාරයේ මූල්‍යකාර සාධනය පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා ගන්න පුළුවන් අනුපාත සකස් කරාම. ඊළඟට මූල්‍ය ප්‍රකාශ වලින් පිළිබිඹු වන දෑ මූල්‍ය ප්‍රකාශ වලින් නිරූපණය වන දෑ වඩා හොඳින් අවබෝධ කරගන්න
අපිට අනුපාත සකස් කරලා කරන්න පුළුවන්. ඒ වගේම තමයි කාලාච්ඡේද කීපයක් අතර ව්‍යාපාරික ක්‍රියාකාරීත්වය සැස්දීමට සමාන ගානේ ව්‍යාපාර සමග සැස්දීමට මූල්‍ය විශ්ලේෂකයන්ට උපකාරී වෙනවා මෙන්ම වෙනත් ව්‍යාපාර සමග සංසන්දනය කිරීමට මූල්‍ය අනුපාත උපකාරී වෙනවා. දැන් මම අපි වෙනම කතා කරනවා මේ මූල්‍ය අනුපාත සකස් කිරීමේ වැදගත්කම ගැන. එතකොට ඔබට අවබෝධ කරගන්න පුළුවන් වෙයි මූල්‍ය අනුපාත වල වැදගත්කම මොකක්ද කියන එක. මේ විදිහට අපි මූල්‍ය අනුපාත සකස් කරනවා. දැන් අනුපාත විශ්ලේෂණයට අපි දායක කරගන්න මූල්‍ය ප්‍රකාශනවල තොරතුරු තමයි අපි අනුපාත සකස් කරන්න අපි දායක කරගන්නේ. කියන්නේ අනුපාත විශ්ලේෂණය සඳහා අපි යොදාගන්නේ මූල්‍ය ප්‍රකාශනවල අඩංගු තොරතුරු. ඒ තොරතුරු අපි ඔයාලා දන්නවා මූල්‍ය ප්‍රකාශන කියන්නේ මොනවද කියලා. පළවෙනි එක තමයි ආදායම් ප්‍රකාශය. එහෙම නැත්නම් අපි පරණ විදිහට හඳුන්වුවොත් ලාභ අලාභ ගිණුම, ඊළඟට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය, ඊළඟට මුදල් ප්‍රවාහ ප්‍රකාශය. මෙන්න මේවා තමයි අපි අනුපාත විශ්ලේෂණය සඳහා යොදා ගන්න මූල්‍ය ප්‍රකාශනවල. මෙන්න මේ මූල්‍ය ප්‍රකාශනවල තොරතුරු ප්‍රයෝග කරගෙන තමයි අපි අනුපාත ගණනය කරන්නේ. එතකොට අපි මොනවද ගණනය කරන අනුපාත දල වශයෙන් අපි හඳුන්වුවොත් එහෙම මූල්‍ය අනුපාත වර්ග, ද්‍රවශීලතා අනුපාත අපි ගණනය කරනවා. ඊළඟට ලාභදායීත්ව අනුපාත ගණනය කරනවා. ඊළඟට ක්‍රියාකාරී අනුපාත ගණනය කරනවා. ඊළඟට මූල්‍ය ස්ථාවරත එහෙම නැත්නම් තෝලන අනුපාත අපි මේ කොටසේදී ගණනය කරනවා. ඔය අපි ගිණුම්. හරි. එතකොට දැන් අපි මේ අනුපාත අපිට ඉදිරිපත් කරන්න පුළුවන් ක්‍රම තියෙනවා. උදාහරණයකින් එක පැහැදිලි කරගමු අපි අනුපාත කොහොමද ඉදිරිපත් කරන්න කියලා. දැන් ව්‍යාපාරයක අපි හිතමු උදාහරණයක් ව්‍යාපාරයක විකුණුම් රුපියල් ලක්ෂ 2ක් වූ අතර දල් ලාභය රුපියල් 50000යි. මේ තොරතුරු උපයෝග කරගෙන අපිට අනුපාත ඉදිරිපත් කරන්න පුළුවන් ක්‍රම අපි හඳුනා ගනිමු. හරි. පළවෙනි එක තමයි භාග සංඛ්‍යාවක් විදිහට අනුපාත ඉදිරිපත් කරන්න පුළුවන්. මේක සමහරට ඔබේ මම ටියුට් එක ඇතුළත් කරලා නැහැ කියන්නේ. ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්න. ඔව්. භාග සංඛ්‍යාවක් ලෙස අනුපාත ඉදිරිපත් කරන්න පුළුවන් මේ විදිහට දල් ලාභයේ යටින් ඊට පස්සේ විකුණුම් මේ භාගයක් විදිහට මේ තියෙන්නේ ඒ ඉදිරිපත් කරන්න පුළුවන්. අර ලාභයේ හරය විදිහට ඉදිරිපත් කරන්නේ 4න් 1යි කියලා. භාග සංඛ්‍යාවක් විදිහට අනුපාත ඉදිරිපත් කරන්න පුළුවන්. ඊළඟට අනුපූරකයක් විදිහට ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ කියන්නේ අනුපූරකයක් විදිහට කියන්නේ අපි අනුපාතයක් විදිහට ගණන් කිරීම අපි ගණිතයේදී ඉදිරිපත් කරන්නේ 1ට 4යි. නැත්නම් 4ට 1යි. එහෙම අනුපාතයක් විදිහට ඉදිරිපත් කරන්න පුළුවන්. අනුපූරකයක් විදිහට. ඊළඟට ප්‍රතිශතයක් විදිහට ඉදිරිපත් කරන්න පුළුවන් අනුපාත මේ විදිහට 20000න් 50000 නම් ලාභය 50000යි හරය 20000 ලක්ෂ 2යි. ඒක වැඩි කරනවා 100න්. එතකොට 125ක් කියලා ප්‍රතිශතය ගණනය කරන්න පුළුවන්. ප්‍රතිශතයක් විදිහට ඉදිරිපත් කරන්න පුළුවන්. ඊළඟට වාර සංඛ්‍යාවක් විදිහට අනුපාත ඉදිරිපත් කරන්න පුළුවන්. විකුණුම් වාර 4කට දල් ලාභ වාර 1යි. වාර සංඛ්‍යාව විදිහට ඉදිරිපත් කරන්න පුළුවන්. ඔබට අපි අනුපාත ගණනය කරනකොට පැහැදිලි වෙයි. දැන් අනුපාතයක් තනි තනිව ගත්තාම වැදගත්කම අඩුයි. ඒ නිසා අනුපාත මගින් හෙළිවන තොරතුරු පිළිබඳ නිගමනය කිරීමට වෙනත් අනුපාත සමග සංසන්දනය කරලා බලන්න ඕනේ. අනුපාත සංසන්දනය කිරීමේ පහත ආකාර මත එක් කරන්න පුළුවන්. දැන් ඒ සලකා බලන ආයතනයේ අතීත අනුපාත සමග සංසන්දනය කරන්න පුළුවන්. ඒ සලකා බලන ආයතනයේ සමාන ව්‍යාපාර සමග අනුපාත සංසන්දනය කරලා බලන්න පුළුවන්. ඊළඟට අදාළ ව්‍යාපාරයේ පුරෝගතනය කළ හැකි ආයතන, ඒ කියන්නේ අදාළ ව්‍යාපාරයේ පුරෝගතනය කළ ඒ අනුපාත සමග අදාළ ආයතන අදාළ ව්‍යාපාරයේ පුරෝගතනය කළ
අනුපාත සමග සංස්ථානය කරන්න පුළුවන්. ඒ කියන්නේ එම ව්‍යාපාරෙම අපි අනාගතයේ මෙන්න මෙහෙම වෙයි කියලා පුරෝකථනය කරනවා. ඒ පුරෝකථනය කරන ඒවත් එක්ක අපි මූල්‍ය ප්‍රකාශන සකස් කරලා ඉවරලා ඒවල තොරතුරු අරගෙන අපිට ඒවා විශ්ලේෂණය කරන්න පුළුවන්. එතකොට අනුපාත මෙන්න මේ ආකාරයට ඉදිරිපත් කරන්න පුළුවන්. ඊළඟට අපි බලමු මූල්‍ය අනුපාත වර්ග. මම ඉස්සෙල්ලත් ඒවා දුන්නා. මේ ද්‍රව්‍යශීලතා අනුපාත ගැන අපි කතා කරනවා. එතනදී කතා කරන්නේ කෙටි කාල මූල්‍ය බැඳීම් වලට මුහුණ දීමට ඇති හැකියාව. අපි එතනදී ද්‍රව්‍යශීලතා අනුපාත දෙකක් කතා කරනවා. ජංගම අනුපාතයයි ෂණික අනුපාතයයි. ඊළඟට ක්‍රියාකාරී අනුපාත කතා කරනවා. වත්කම් වල ආයෝජනය සහ ඒවායින් ජනිත කරන ඉපීම. වත්කම් සහ ඉපීම අතර වත්කම් ආයෝජන සහ ඒවායින් ජනිත කරන ඉපීම අතර සම්බන්ධතාවය තමයි ක්‍රියාකාරී අනුපාත වලින් අපි ගණනය කරන්නේ. තොග පරිවැටුම් අනුපාතය, නාගති පරිවැටුම් අනුපාතය, මුණුවත්කම් පරිවැටුම් අනුපාතය අපි එතෙන්දී ගණනය කරනවා. ඊළඟට ලාභදායීත්ව අනුපාත වලින් අපි ගණනය කරන්නේ වත්කම්, කොටස් ආයෝජනය, විකුණුම් මත උපයන ලාභය විශ්ලේෂණය කරන්න තමයි අපි ඒවා ගණනය කරන්නේ. දල් ලාභ අනුපාතය, සුද්ධ ලාභ අනුපාතය, ආයෝජන මත ප්‍රතිලාභ අනුපාතය, හිමිකම් ප්‍රාග්ධන මත ප්‍රතිලාභ අනුපාතය අපි එතනදී ගණනය කරනවා. ඊළඟට තෝලන අනුපාත වලින් ගණනය කරන්නේ අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනය සහ ණය ප්‍රාග්ධනය අතර තියෙන සම්බන්ධතාවය. ණය අනුපාතය, ණය හිමිකරත්ව අනුපාතය, පොලි ආවරණ අනුපාතය අපි එතනදී ගණනය කරනවා. මේ විදිහට මේ අනුපාත වර්ග හතර අපි එකින් එක ගණනය කරනවා. ඒ ගණනය කරද්දී මම ඔන්න උපයෝග කරගන්නවා මෙතන ඔයාලගේ ටියුට් එකේ දීලා ඇති සීමා සහිත නවෝදය සමාගමේ ආදායම් ප්‍රකාශයයි සීමා සහිත නවෝදය සමාගමේ මූල්‍ය තත්ත්ව විස්තරය මම දීලා තියෙනවා. මෙතනදී මම මේ අමතර තොරතුරු දෙකක් දාලා තියෙනවා. ඒක ලියා ගන්න. අමතර තොරතුරු විකුණුම් වලින් 40%ක් ණයට විකුණුම් වේ. විකුණුම් වලින් 40%ක් ණයට විකුණුම්. ඊළඟට ආරම්භක ණය ගැතියෝ. ආරම්භක ණය ගැතියෝ 30000ක් වේ. ඊළඟට මෙතන මූල්‍ය වියදම් ළඟ එතන ලියන්න මූල්‍ය වියදම් දීලා තියෙන්නේ ඒ බැංකු පොලිය කියලා එතන ලියන්න. බැංකු පොලිය. එතකොට මෙන්න මේ මූල්‍ය ප්‍රකාශනවල තොරතුරු උපයෝග කරගෙන තමයි මම අනුපාත ඔබත් එක්ක සාකච්ඡා කරන්නේ. මේ කාරණා දෙක ලියා ගන්න. මෙතන මූල්‍ය වියදම් යටතේ මෙතන බැංකු පොලිය කියලා ලියා ගන්න. අමතර තොරතුරු වලට විකුණුම් වලින් 40%ක් ණයට විකුණුම් මේ ආරම්භක ණය ගැතියෝ 30000ක් වේ දෙක ලියා ගන්න. හරි එමනම් මම ඉස්සලම කතා කරන්නේ ද්‍රව්‍යශීලතා අනුපාත ගැන. ඔයාලගේ නෝට් එකත් එක්ක යන්න පුළුවන්. ද්‍රව්‍යශීලතා අනුපාත වලින් ගණනය කරන්නේ කෙටි කාලීන මූල්‍ය බැඳීම් වලට, ඒ කියන්නේ වගකීම් වලට මුහුණ දීමට ව්‍යාපාරයට තියෙන හැකියාව තමයි අපි ද්‍රව්‍යශීලතා අනුපාත වලින් ගණනය කරන්නේ. ඒ කියන්නේ මේකෙන් අපිට ව්‍යාපාරයේ කෙටි කාලන නුවණත්භාවය බංකොලොත් නැති බව හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ණයමියෝ සහ ණය සපයන්නෝ ද්‍රව්‍යශීලතා අනුපාත ගැන විමසිලිමත් වෙනවා. ව්‍යාපාර ආයතනයේ ද්‍රව්‍යශීලතාවේ කාරක ප්‍රාග්ධනය මේ අනුපාත පදනම් කරගෙන ගණනය කරන්න පුළුවන්. එතකොට මේ අනුපාත වර්ග දෙකක් තියෙනවා. අපි ජංගම අනුපාතයයි ෂණික අනුපාතයයි මේකෙන් ගණනය කරනවා. අපි යමු ඉස්සෙල්ලාම ජංගම අනුපාතයට. ජංගම අනුපාතයෙන් ගණනය කරන්නේ
ජංගම වත්කම් සහ ජංගම වගකීම් අතර සම්බන්ධතාවය තමයි එතනදී පැහැදිලි කරන්නේ. ඔබ දන්නවා ජංගම වත්කම් සහ ජංගම වගකීම් අතර සම්බන්ධතාවය කියන්නේ අපි එතනදී ගණනය කරනවා ජංගම වත්කම් සහ ජංගම වගකීම් අතර වෙනසට අපි කියනවා කාරක ප්‍රාග්ධනය කියලා. එතකොට මේකෙන් අපි ගණනය කරන්නේ ජංගම වගකීම් වාගේ කොච්චර ප්‍රමාණයක් කොච්චර ගුණයක් ජංගම වත්කම් තියනවාද කියන එක තමයි ජංගම අනුපාතයෙන් ගණනය කරන්නේ. ඒ කියන්නේ ජංගම වත්කම් දැන් තුල තියෙන මෙතනදී මේ කාරක ප්‍රාග්ධන තත්වය ව්‍යාපාරයේ ද්‍රවශීලතාවය කොපමණද කියන එක අපිට මොන තත්ත්වයේ තියෙන කියන එක හොයාගන්න පුළුවන් ජංගම අනුපාතය තුලින්. එතකොට දැන් විශ්ලේෂකව පෙන්ලා දෙන්නේ මේ ජංගම අනුපාතය දෙකක්. ඒක පැවතීම ආරක්ෂා සහිතයි කියලා. ඒ කියන්නේ ජංගම වගකීම් වාගේ දෙගුණයක්. ජංගම වගකීම් වාගේ දෙගුණයක්. ඒ කියන්නේ ජංගම වගකීම් ලක්ෂයක් තිබ්බොත් ලක්ෂ දෙකක් ජංගම වත්කම් තියෙන්න ඕන. ඒ කියන්නේ ජංගම වත්කම් වාගේ දෙගුණයක්. මේ ජංගම වගකීම් වාගේ දෙගුණයක් ජංගම වත්කම් තියෙන්න ඕන කියන එක මේ අනුපාතයෙන් ගණනය කරනවා. දැන් මේ අනුපාතය ගණනය කරන සූත්‍රය ලියා ගන්න. අනුපාතය ගණනය කරන සූත්‍රය ලියා ගන්න ටියුට් එකේ එක ජංගම වත්කම් බෙදන්න ඕන ජංගම වගකීම් වලින්. දැන් ඔයාලගේ අර මූල්‍ය ප්‍රකාශනයට යන්න දැන් මේ මූල්‍ය ප්‍රකාශනයේ බලන්න මේ ජංගම වත්කම් මූල්‍ය ප්‍රකාශන ජංගම වත්කම් සහ ජංගම වගකීම් නිරූපණය වෙන්නේ මූල්‍ය තත්ත්ව විස්තරයෙන්. ජංගම වත්කම් තියෙනවා ජංගම වත්කම් තියෙන ලක්ෂයක්. ජංගම වගකීම් තියෙනවා 50000ක්. මෙතන ජංගම වගකීම් මෙතන තියෙනවා ජංගම වත්කම්. හරි. එතකොට බලන්න මේකේ ජංගම වත්කම් තියෙනවා ලක්ෂයක්, ජංගම වගකීම් තියෙනවා 50000ක්. එතකොට ජංගම අනුපාතය 2යි. දැන් ජංගම වගකීම් වාගේ දෙගුණයක් කියන වාර දෙකක් ජංගම වත්කම් තියෙන එක සුසුයි කියලා තමයි කියන්නේ. දැන් ඒකෙදී එතකොට දැන් ජංගම අනුපාතය දෙකක් ලෙස පැවතීම තමයි පිළිගත හැකි తত্ত্বය. ඒක නිසා මේ ව්‍යාපාරයේ කාර්ය ප්‍රාග්ධනය හොඳ මට්ටමක තියෙනවා
කියන එක තමයි ඒක කියන්නේ. දැන් කාරක ප්‍රාග්ධනය කියලා කියන්නේ ජංගම වගකීම් ගෙවීමෙන් පසු ඉතිරි වන ජංගම වත්කම් ප්‍රමාණය. ජංගම වත්කම් වලින් ජංගම වගකීම් අඩු කරාම තමයි කාරක ප්‍රාග්ධනය එන්නේ. එතකොට ඒ කාරක ප්‍රාග්ධනය කියලා කියන්නේ ජංගම වගකීම් පියවීමෙන් පස්සේ ඉතිරි වන ජංගම වත්කම් ප්‍රමාණය. කියන්නේ ව්‍යාපාරයේ සාර්ථකව පවත්වාගෙන යන්න පුළුවන්. එතකොට මේ ජංගම අනුපාතය දෙකක්ව පැවතීම ඉතාම සුසි කියන එක තමයි විශ්ලේෂකයෝ කියන්නේ. ඔයක තමයි ඇත්ත. එතකොට හැබැයි මේ අනුපාතය දෙකට වැඩි වුණොත් ඉහළාගයක් ගත්තොත් එහෙම දැන් 3ක් 4ක් 2.5ක් එහෙම වුණොත් එහෙම කියන්නේ ව්‍යාපාරයේ ජංගම අනුපාතය ඉහළාගයක් ගන්නවා කියලා. ඒ කියන්නේ ව්‍යාපාරයේ ද්‍රවශීලවත්කම් වල ගැටලු පවතින බව ඒකෙන් පෙන්눔 කරනවා. ඒ කියන්නේ උදාහරණයකින් අපි කතා කරොත් එහෙම ද්‍රවශීලවත්කම් ඉතා ප්‍රශස්ත මට්ටමකින් ආයෝජනය නොකිරීම ඒ වගේම තොගය තුල ඉතා තොගය ව්‍යාපාරය ඇතුලේ තොගය වැඩිම රඳවා ගැනීම ඉහළ මට්ටමක රඳවා ගැනීම නිසා තමයි ජංගම අනුපාතය ඉහළාගයක් ගන්න. එතකොට අවශ්‍ය ප්‍රමාණයට වඩා ජංගමවත්කම් වල මුදල් ආයෝජනය කර තිබීමත් එක හොඳ තත්ත්වයක් නෙමෙයි. ඊළඟට ජංගම අනුපාතය දෙකට වඩා පහළ ගියොත් එහෙම ඒ ව්‍යාපාරයේ ද්‍රවශීල වත්කම් භාවිතය පිළිබඳ ගැටලු මතුවෙනවා. ඒ කියන්නේ එදිනදා කටයුතු කරගෙන යන්න අවශ්‍ය වත්කම් ප්‍රමාණය ව්‍යාපාරය තුල නැහැ. එතකොට ඒකෙන් පේන්නේ ව්‍යාපාරයේ ණය ගෙවීමේ හැකියාව ඉතා පහළ මට්ටමක තියෙනවා. ඒ වගේම ව්‍යාපාරයේ ගුණවත් වීමේ ලක්ෂණයකින් පෙන්눔 කරනවා. ඒවා තමයි ජංගම අනුපාතයෙන් අපිට හොයාගන්න පුළුවන් වෙන්නේ. හරි ඊළඟට අපි ගණනය කරන ක්ෂණික අනුපාතය. දැන් මේකට අපි ඇසිඩ් අනුපාතය කියලා කියනවා. ජංගමවත්කම් තුල ඉක්මනින් අලෙවි නොවන තොග පැවතුනොත් ව්‍යාපාරයට ප්‍රශ්න මතුවෙන්න පුළුවන්, ද්‍රවශීල ගැටලු මතුවෙන්න පුළුවන්. ඒතකොට විශ්ලේෂකව පෙන්වා දෙන්නේ මේ අනුපාතය තුලින් ව්‍යාපාරයේ ද්‍රවශීලතාවය කියන්නේ ඇසිඩ් එක. ඒ කියන්නේ අර තොගේ ඉක්මනින් අලෙවි නොවුනොත් ඒ වගේම ඉදිරියට කළ වියදම් පැවතුනොත් එහෙම ඒවා මුදල් බවට පත් කිරීමේ හැකියාව අඩුයි. ඒක නිසා මේ ක්ෂණිකවත්කම් ගණනය කරලා ජංගම ඒ කියන්නේ ජංගමවත්කම් වලින් බහඬ තොගේ සහ කලින් ගෙවි කියන්නේ ඉදිරියට කළ වියදම් අඩු කරාම ක්ෂණිකවත්කම් උපයෝග කරගෙන අපි ක්ෂණික අනුපාතය ගණනය කරනවා. එතකොට ජංගම වත්කීම් හා ද්‍රවශීලවත්කම් අතරේ සම්බන්ධතාවය තමයි මේකෙන් පෙන්වුම් කරන්නේ. ජංගම වත්කම් වලින් ඉතා අඩු ද්‍රවශීලතාවයක් තියෙන වත්කම් අඩු කරලා ඒ කියන්නේ ඉවත් කරලා තමයි ගණනය කරන්නේ. ක්ෂණික අනුපාතය එතකොට ගණනය කරන්නේ ද්‍රවශීලවත්කම් බෙදනවා ජංගම වගකීම් වලින්. එතකොට දැන් අපි හොයාගන්න ඕන ද්‍රවශීලවත්කම්. ද්‍රවශීලවත්කම් හොයාගන්න ඕනේ. ඒ කියන්නේ අවසාන තොගයට ජංගම වත්කම් වලින් අඩු කරන්න ඕනේ අවසාන තොගයයි කලින් ගෙවූ වියදම්. ඒ දෙක අඩු කරන්න ඕනේ. එතකොට දැන් අපි අවසාන තොගය අපිට හොයාගන්න පුළුවන්. අවසාන තොගය තියෙනවා 40000ක්. ඊළඟට කලින් ගෙවූ වියදම් තියෙනවා 10000ක්. එතකොට 40000යි 10000යි එකතු කරලා ගන්න පුළුවන්. එතකොට 50000යි. ද්‍රවශීලවත්කම් වෙනවා 50000ක්. ජංගම වත්කීම් වෙනවා 50000ක්. එතකොට මෙහි නවෝදය සමාගමේ ක්ෂණික අනුපාතය මෙහෙම ගණනය කර හැකි එකක්. දැන් මේ ක්ෂණික අනුපාතය එකක් වීම ඊටාම සුසු කියලා තමයි විශ්ලේෂකයෝ කියන්නේ ව්‍යාපාරයක. මේක හදාගන්න.
හරි එතකොට ජංගම වක්කීම සමාන ප්‍රමාණයක්. ජංගම වක්කීම සමාන ප්‍රමාණයක් ද්‍රවශීලවත්කම් පැවතීම එහෙම නැත්නම් ශනික අනුපාතය එකක් ලෙස පැවතීම යෝග්‍ය බව තමයි කියන්නේ. දැන් එතකොට දැන් ශනික අනුපාතය ඊට ඉහළ අගයක් ගත්තොත් අපිට ඒකෙන් තේරුම් යන්නේ වත්කම් වල නිසි පරිදි ආයෝජනය කරලා නැහැ කියලා. එකට වැඩි වුණොත් කියන්නේ මේ ඒ කියන්නේ අවශ්‍ය ප්‍රමාණයට වඩා ජංගම වත්කම් තියෙනවා. ඒ කියන්නේ ද්‍රවශීල වත්කම් කියන්නේ අලාභකින් තොරව ඉතා ඉක්මනින් මුදල් බවට පරිවර්තනය කරන්න පුළුවන් වත්කම්නේ. එතකොට මේ අවශ්‍ය ප්‍රමාණයට වඩා ද්‍රවශීල වත්කම් වල මුදල් යොදවලා කියලා. කියන වත්කම් නිසි පරිදි ආයෝජනය කළා නැහැ කියන එක තමයි ඒකෙන් නිරූපණය වෙන්නේ. ඒ වගේම තමයි ශනික අනුපාතයේ ඉතා පහළ අගයක් ගත්තොත් ව්‍යාපාරික මූල්‍ය දුෂ්කරතා ඇතිවන බව නිගමනය කරන්න පුළුවන්. ඒ කියන්නේ ශනික අනුපාතය පහළ යන්න හේතුවක් තමයි ව්‍යාපාරයේ තොග අධික වීම. ඒ වගේම යල්පන ගිය තොග පැවතීම නිසා මේ ව්‍යාපාරයේ ශනික අනුපාතය එකට අඩු වෙන්න පුළුවන්. ඒක නිසා මේ ශනික අනුපාතය එකක් වීම යෝග්‍ය කියලා තමයි විශ්ලේෂකෝ පෙන්වා දෙන්නේ. හරි ඊළඟට අපි කතා කරනවා ලාභදායීත්ව අනුපාත ගැන. දැන් ලාභදායීත්ව අනුපාත වලින් අපි ගණනය කරන්නේ වත්කම් කොටස් ආයෝජනය කියන්නේ වත්කම් කොටස් ආයෝජනය සහ විකුණුම් මත ව්‍යාපාරයේ උපයන ලාභය කොච්චරද කියන එක තමයි අපි ගණනය කරන්නේ. වත්කම් මත උපයන ලාභය කොච්චරද? අපි කොටස් ආයෝජනය කරාම ඒකෙන් අපිට ලැබෙන ලාභය කොච්චරද? විකුණුම් කරාම අපිට ලැබෙන ලාභය කොච්චරද? ඒවා තමයි අපි ලාභදායීත්ව අනුපාත වලින් ගණනය කරන්නේ. එතකොට එකෙන් අපිට ව්‍යාපාරයේ මෙහියුම් කටයුතු වල පවතින කාර්යක්ෂමතාවය ස්වභාවය මේ ලාභදායීත්ව අනුපාත වලින් අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ කියන්නේ ව්‍යාපාරයේ මූල්‍ය කාර්ය සාධනවත් ලාභ ඉපීමේ ස්වභාවය කොහොමද ලාභ උපයන්නේ කියන එක ලාභදායීත්ව අනුපාත මගින් පෙන්눔 කරනවා. මේක දැන් කට්ටේ මම ඊළඟට එවන්නම් ලින්ක් එක. ලාභදායීත්ව අනුපාත හතරක් ගැන අපි කතා කරනවා. දල ලාභ අනුපාතය, සුද්ධ ලාභ අනුපාතය, ආයෝජන මත ප්‍රතිලාභ අනුපාතය, හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතය. ඔය අනුපාත හතර අපි කතා කරමු ඊළඟට. හරි එමනම් අපි ඊළඟට දල ලාභ අනුපාතය කතා කරන්නේ. දැන් අපි ලාභදායීත්ව අනුපාත වලින් සමාගමක ලාභය කොතරම් දුරට පෑද්ද එම ඉපීම් ව්‍යාපාරයට සාපේක්ෂ ප්‍රමාණවත්ද ඒ වගේ කරුණු තමයි එකෙන් ගණනය කරන්නේ. දල ලාභ අනුපාතෙන් අපි ගණනය කරන්නේ විකුණුම් වලට සාපේක්ෂව දල ලාභයේ ප්‍රමාණය ප්‍රතිශතයක් විදිහට තමයි අපි මෙහිදී දක්වන්නේ. එතකොට විකුණුම් වලට සාපේක්ෂව දල ලාභයේ ප්‍රමාණය ඒ කියන්නේ විකුණුම් එහෙම නැත්නම් අයභාරයයි සහ ලාභය අතර විග්‍රහයක් මේ අනුපාතයෙන් අපි ඉදිරිපත් කරනවා. හරි ඒක ලියා ගන්න දල ලාභ අනුපාතය සමානයි ඉරෙන්ගොඩ දල ලාභයේ බෙදීම විකුණුම් වැඩි කිරීම 100. හරි ඊළඟට අපි සීමා සහිත නවෝදය සමාගමේ දල ලාභ අනුපාතය ගණනය කරමු. ඒකේ දල ලාභය දීලා තියෙනවා. දල ලාභය දීලා තියෙනවා ලක්ෂ 2ක්.
දල්ලාභ හොයාගන්න පුළුවන් ඔයාලට මේ ගිනුම් නිතරම ඔයාලා පරිශීලනය කරන හින්දා බලන්න ඒකේ දල්ලාභය දීලා තියෙනවා ලක්ෂ 2ක් නවෝදය සමාගමේ ඊළඟට විකුණුම් දීලා තියෙනවා ලක්ෂ 5ක් දල්ලාභය ලක්ෂ 2යි මම හොයාගත්තේ මෙතනින් මේ තියන්නේ දල්ලාභය මේ තියෙන්නේ විකුණුම් මේ මූල්‍ය ප්‍රකාශන වලින් හොයාගන්න හරි එතකොට මේ විදිහට ගණනය කරන්න පුළුවන් දල්ලාභය 40ක් තියෙනවා දල්ලාභය 40ක් තියෙනවා දල්ලාභය දැන් දල්ලාභය 40ක් ඉහළ අගයක් ගැනීම සමාගමකට හිත කරයි. කියන්නේ 50ට වැඩි වෙනවා නම් තවත් සාර්ථකයි. 50ට වැඩි නම් දැන් මේ දල්ලාභ අනුපාතයෙන් ඔයාලට පෙන්눔 කරනවා එක්කෝ මේගොල්ලොන්ගේ විකුණුම් මිල තීරණය කිරීමේ ප්‍රතිපත්තිය අපි දන්නවා දැන් මිල තීරණය කරනවානේ බහණ්ඩ එක. පිරිවැයට ලාභයක් එකතු කරලා මිල තීරණය කරනවා. ඒ එක්කෝ ඉහළ මිලක් තීරණය කරලා තියෙනවා. විකුණුම් මිල ඉහළ මට්ටමක තීරණය කරලා තියෙනවා. එහෙම නැත්නම් විකුණුම් පිරිවැය පහළ ගිහලා තියෙනවා. ඔය කාරණා දෙකින්දනේ විකුණුම් ආදායම වැඩි වෙන්න ඕනේ. විකුණුම් මිල වැඩි වීම වෙන එක්කෝ විකුණුම් පිරිවැය සාපේක්ෂව පහළ යන්න ඕනේ. එතකොට මේ දෙකමත් තමයි දල්ලාභ අනුපාතය ඉහළ යන්නේ. එතකොට මේ දල්ලාභ අනුපාතය ඉහළ යනවා කියන්නේ හොඳ දෙයක්. දැන් මේකෙන් මම පොඩි ප්‍රශ්නයක් අහුවොත් එහෙම දැන් මේකෙන් කියන්නේ මොකද්ද? මේකෙන් කියන්නේ මොකද්ද කියලා අහුවොත් එහෙම දැන් මේ 140 කිව්වහම දැන් ආයෝජකයෝ මේවා දිහා බලලානේ තීරණය ගන්න. මේ 140 කියන්නේ මොකක්ද? දැන් මේ 140යි කියලා කියන්නේ දැන් රුපියල් 100ක බහන්න අපි කෙටියෙන්ම එහෙමනේ ඇල්මැති පාසෙන් තේරෙන්නේ. රුපියල් 100ක බඩු විකුණනොත් 40ක ලාභයක් ලැබෙනවා. රුපියල් 100ක බඩු විකුණනොත් 40ක ලාභයක් ලැබෙනවා කියන එක තමයි කියන්නේ. එතකොට මේක 50ට 60ට ආසන්න වෙනවා කියන්නේ ඉහළ මට්ටමක් ගන්නකොට ආදායම ඉහළ මට්ටමක තියෙනවා. ඒ කියන්නේ රුපියල් 100ක බඩු විකුණනොත් 140ක් ලාභ තියෙනවා. මේ ප්‍රසත්‍යයක් ලෙස ඉදිරිපත් කරන අතර ගණනය කිරීමෙන් ලැබෙන පිළිතුර වැඩි වෙන තරමට ව්‍යාපාරික හිතකරයි. මේ මගින් ව්‍යාපාරයේ මිල ප්‍රතිපත්තිය විකුණුම් පිරිවැය අඩු වීම ඒවා තමයි ඒ කියන්නේ විකුණුම් ව්‍යුහයේ ඇති වෙන වෙනස් වීම මේකෙන් අපිට හොයාගන්න පුළුවන් ලාභ අනුපාතය තුලින්. හරි ඊළඟට සුද්ධ ලාභ අනුපාතය. ඒ කියන්නේ විකුණුම් වලට සාපේක්ෂව සුද්ධ ලාභය කොච්චරද කියන එක. දැන් අපි දන්නවා ආදායම් ප්‍රකාශනයේ ගණනය කරන්නේ දල්ලාභයයි සුද්ධ ලාභයයි. දල්ලාභය ගණනය කරද්දී ප්‍රධාන ව්‍යාපාර මෙහෙයුම්කාරී වන ආදායම් විකුණුම් ගැනුම් සහ විකුණුම් තමයි එතනදී සලකා බලන්නේ. ඊට අමතරව තියෙන තවත් ආදායම් වියදම් සැලකිල්ලට අරගෙන තමයි සුද්ධ ලාභය ගණනය කරන්නේ. එතකොට දැන් සමහරට ගිණුම් කරන්නේ ඔයාලට කාලච්ඡේද ලාභය එහෙම නැත්නම් බදු පසු ලාභය ගණනය කරන නැති නමුත් අපේ ව්‍යාපාර අධ්‍යයන ගුරුත්වය දීලා තියෙන්නේ බදු පෙර ලාභය. ඒක තමයි අපි ගණනය කරන්න බදු පෙර සුද්ධ ලාභය කාලච්ඡේද ලාභය කියන්නේ බදු පසු සුද්ධ ලාභයනේ ඔයාලා ගිණුම් කරන්නේ ගන්නවත් ඒක. නමුත් ගැටලුවක් නැහැ අපි ව්‍යාපාර අධ්‍යයනයේ ලියනකොට බදු පෙර සුද්ධ ලාභය ගන්න. ඒ කියන්නේ රුපියලක විකුණුම් මගින් කවර ප්‍රතිශතයක් කොටස් කරුවන්ගේ ලාභය සඳහා ඉතිරි වන්නේද යන්න මේකෙන් අදහස් කරන්නේ. දැන් මේක මේ සමීකරණ ලියා ගන්න ඉස්සෙල්ලා මේ ගණනය කරන විදිය. මේක සුද්ධ ලාභයේ අනුපාතය ගණනය කරද්දී 100න් වැඩි කරන්න ඕනේ. මේක මෙතන 100න් වැඩි කිරීම වැදිලා නැහැ.
සුද්ධලාභ අනුපාතය වෙනකොට වැඩි කිරීම 100 කියලා අතන දාන්න ඔයාලගේ සමීකරණ ලියනකොට වැඩි කිරීම 100. බදු පෙර සුද්ධලාභ බෙදීම විකුණුම් වැඩි කිරීම 100. හරි එතකොට මේ දැන් බලමු අපි මේකේ සුද්ධලාභය ඔයාලට හොයාගන්න පුළුවන්. සුද්ධලාභයේ ආදායම් ප්‍රකාශයේ තියෙනවා බදු පෙර සුද්ධලාභයේ 1,45,000. ඊළඟට විකුණුම් තියෙනවා අපි ඉස්සෙල්ලා හොයාගත්තා. විකුණුම් කොච්චරද කියලා. විකුණුම් 5,00,000යි. एक 1,45,000 ලක්ෂ 5න් බෙදන්න එතකොට 129ක් එනවා. ඒ කියන්නේ රුපියල් 100ක බහඬ වික්කොත් රුපියල් 29ක් සුද්ධ ලාභ තියෙනවා. රුපියල් 29ක් සුද්ධ ලාභ තියෙනවා. අනිත් ඒවා පිරිවැය තමයි නියෝජනය වෙන්නේ. පිරිවැය නියෝජනය වෙන්නේ. කියන්නේ රුපියල් 100ක බඩු වික්කොත් 29ක ලාභයක් තියෙනවා. එහෙම තමයි ඇල්මැති පාර්ශ්වයන්ට තේරෙන්නේ. එතකොට සුද්ධ ලාභ අනුපාතයත් අපි දන්නවා මේ ඉහළ යන්න හේතු තියෙනවා මේ විකුණුම් මිල ඉහළ යාම ඒ වගේම තමයි අර අනිකුත් ආදායම් වැඩි වෙන්න පුළුවන්. අනිකුත් ආදායම් වැඩි වුණාම සුද්ධ ලාභ අනුපාතය ඉහළ යනවා. ඊළඟට වෙනත් වියදම් ඒ කියන්නේ මෙහෙයුම් වියදම් අඩු වුණාම සුද්ධ ලාභ අනුපාතය ඉහළ යනවා. ඊළඟට විකුණුම් මිල පහළ ගියාම සුද්ධ ලාභ අනුපාතය පහළ යනවා. අනිකුත් වියදම් ඉහළ ගියාම සුද්ධ ලාභ අනුපාතය පහළ යනවා. ඒතකොට ඒවා තමයි සුද්ධ ලාභ අනුපාතය පහළ යන්න හේතු. ඊළඟ එක තමයි මේ ආයෝජන මත ප්‍රතිලාභ අනුපාතය. ආයෝජන මත ප්‍රතිලාභ අනුපාතය මුළු ආයෝජනයට සාපේක්ෂව ව්‍යාපාරී ඉපයුම් වල සම්බන්ධතාවය තමයි එකෙන් ගණනය කරන්නේ. හරි එතකොට මුළු ආයෝජන සාපේක්ෂව ඉපයුම් අතර තියෙන සම්බන්ධතාවය තමයි අපි මුළු ආයෝජනයයි ඉපයුම් වලයි සම්බන්ධතාවය ප්‍රතිශතයක් විදිහට තමයි මේ අනුපාතයෙන් පෙන්වුම් කරන්නේ. අපිට මේක ගණනය කරන්න පුළුවන් මෙහෙම බදු පසු සුද්ධ ලාභය ධන පොලිය වැඩි කිරීම ඊළඟ ඒක බෙදනවා යෙදූ ප්‍රාග්ධනයෙන්. එහෙම මුළු වත්කම් වලින් බෙදනවා. යෙදූ ප්‍රාග්ධනය ගන්න එපා. අපි මුළු වත්කම් වලින් බෙදමු මෙතන. ඒක වැඩි කරනවා 100. ඒක වැඩි කරනවා 100. ආයෝජනයේ මත ප්‍රතිලාභ අනුපාතය. එහෙම අපිට ගණනය කරන්න පුළුවන්. දැන් ඔයාලා මේක ලියා ගන්න මේ සමීකරණය ගණනය කරන විදිහ ලියා ගන්න. ඊට පස්සේ අපි ඒක ගණනය කරමු. හරි බද්දු පස් සුද්ධ ලාභය ධන පොලිය බෙදීම යෙදූ ප්‍රාග්ධනය නැත්තම් මුළු වත්කම් වැඩි කිරීම 100. ඒක ලියාගත්තා නේද? අපි ඉස්සෙල්ලා බලමු බදු පස් සුද්ධ ලාභය කීයද කියලා. මේකේ බදු පස් සුද්ධ ලාභය දීලා තියෙනවා බදු පස් සුද්ධ ලාභය ලක්ෂයයි.
මෙතන මූල්‍ය වියදමට දීලා තියෙන පොලිය 15000ක් ඒක ගන්න. එතකොට බදුපස් සුද්ධ ලාභය එකතු කිරීම පොලිය මුළුවත්කම් අපිට ගන්න පුළුවන්. මෙතන දීලා තියෙන මුළුවත්කම් 5,50,000යි. මුළුවත්කම් දීලා තියෙන 5,50,000 එක වැඩි කරනවා 100. එතකොට අපිට ඒක ගණනය කරන්න පුළුවන්. ගණනය කරන්න ඒක මම උත්තර දාන තුන හරිද කියලා බලා ගන්න. හරි එතකොට 120.9ක් එන්න ඕන. ඒ කියන්නේ අපි රුපියල් 100ක ආයෝජනයක් කරොත් 20.9ක්. ඒ කියන්නේ රුපියල් 20ක් ලැබෙනවා. අපි ව්‍යාපාරයේ ඉපයුම් රුපියල් 21යි. 20.9ක් අපි වටේවොත් එම 21යි. එතකොට රුපියල් 100ක ආයෝජනය කරොත් අපිට රුපියල් 21ක් ලැබෙනවා. ලාභය රුපියල් 21ක්. ප්‍රතිලාභය රුපියල් 21යි. ඒක තමයි එකකින් කියන්නේ. මේ අනුපාතය ඉහළ අගයක් ගැනීම සමාගමට ඉතාම යෝග්‍යයි. එතකොට අපි ඊළඟ අනුපාතය බලමු. ඊළඟට හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතිකය. එහෙම නැත්නම් අයිතිකරුවන්ගේ අනුපාතය කියලා කියනවා. ඒක ඔයාලගේ නෝට් එකේ ලියා ගන්න ඉඩ එතන මම ඉතුරු කරලා නැතුව ඇති. ඔයාලගේ දැන් ගාන හදලා එතන ඉඩ නැත්නම් වෙන තැනක හරි හදාගන්න. මේක අපි ලාභදායීත්ව අනුපාතවල 4 වෙනි එක හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතය. එතන ලියා ගන්න මෙහෙම මේ මාතෘකාව ලියලා සාමාන්‍ය කොටස් හිමියන් විසින් ඉස්සලා මාතෘකාව ලියන්න. මාතෘකාව ලියලා මෙතන හැඳින්වීම ලියන්න සාමාන්‍ය කොටස් හිමියන් විසින් සාමාන්‍ය කොටස් හිමියන් විසින් සපයන ලද ප්‍රාග්ධනය සඳහා උපයන ප්‍රතිලාභ ප්‍රතිශතයක් ලෙස මෙම අනුපාතයෙන් පෙන්වුම් කරේ. උපයන ප්‍රතිලාභ ප්‍රතිශතයක් ලෙස මෙම අනුපාතයෙන් පෙන්වුම් කරේ. හරි එතකොට මේක සමීකරණ ලියා ගන්න. හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතය සමානයි බදු පසු සුද්ධ ලාභය අඩු කිරීම වර්ණීය ලාභය බෙදෙනවා හිමිකම් ප්‍රාග්ධනයෙන්. දැන් හිමිකම් ප්‍රාග්ධනය කියලා කියන්නේ සාමාන්‍ය කොටස් සංචිත රඳවාගත් ඉපයුම් වල එකතු. හිමිකම් ප්‍රාග්ධනය කියලා කියන්නේ. ඒක මම වෙන තැනක නෝට් එකේ ඔයාලට සටහන් කරගන්න දෙනවා. මෙතන සටහන් කරගන්න ඕනේ හිමිකම් ප්‍රාග්ධනය කියන්නේ මොකක්ද කියලා. අපි බලමු.
බලන්න ඒකේ බදු පසුද්ධ ලාභය වලට හොයාගන්න පුළුවන් ලක්ෂයක් තියෙනවා. වර්ණීය ලාභ නැහැ. එතන බිඳුවයි කියලා දාන්න. මෙතන වර්ණ ලාභාංශ ගැන දීලා නැහැ සටහන. ඊළඟට හිමිකම් ප්‍රාග්ධනය වලට හොයාගන්න පුළුවන් සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය මේකේ දීලා තියෙනවා 1,50,000ක්. සංචිත දීලා තියෙනවා 1,50,000ක්. වෙන රඳවාගත් පියුම් එහෙම දීලා නැහැ. ඒ හින්දා 1,50,000 වද එක ගන්න දෙන්න. හරි එතකොට මෙහෙම එක ගන්න කරන්න පුළුවන් 33ක් තියෙනවා. එතකොට එතනදී හිමිකම් ප්‍රාග්ධනය කියන්නේ සාමාන්‍ය කොටස් සංචිත නදවගත්ත කියමු. මම හොයාගත්තු ආකාරය කිව්වාලට බදු පසුද්ධ ලාභයේ ලක්ෂයක් තියෙනවා. එයිම අරගෙන අපිට මේක එතකොට අපි සාමාන්‍ය කොටස් ආයෝජනය කරොත් 33ක ලාභයක් තියෙනවා. එතකොට සාමාන්‍ය කොටස් හිමියන් සපයන ලද ප්‍රාග්ධනයට 33ක ලාභයක් මේකේ ගන්න පුළුවන්. දැන් මේ අනුපාතය ඉහළ අගයක් ගැනීම කොටස් හිමියන්ට වාසිදායක වෙනවා. කොටස් හිමියන්ට වාසිදායක වෙනවා. හරි ඊළඟට අපි කතා කරන්නේ ක්‍රියාකාරී අනුපාත. එහෙම නැත්නම් අපි ඒවට කියනවා මෙහියුම් කාර්යක්ෂමතා අනුපාත කියලා. ක්‍රියාකාරී අනුපාත එහෙම නැත්නම් මෙහියුම් කාර්යක්ෂමතා අනුපාත. එතකොට එතනදී වත්කම් වල ආයෝජනය හා ඒවයින් ජනිත කරන ඉපීම් අතර තියෙන සම්බන්ධතාවය පෙන්වන අනුපාත තමයි ක්‍රියාකාරී අනුපාත කියලා කියන්නේ. ඒ කියන්නේ ව්‍යාපාරේ වත්කම් වල ඉපීම් වලට සාපේක්ෂව වත්කම් ආයෝජනයේ ඇති සම්බන්ධතාව පෙන්වුම් කරනවා. මේ මගින් ව්‍යාපාරේ වත්කම් මූල්‍ය සම්පත් බෙදා හැරිය යුතු ආකාරය තීරණය කරන්න මූල්‍ය කළමනාකරුවන්ට වැදගත් වෙනවා. ඒ කියන්නේ ආයෝජනය සහ ඒවයින් ජනිත කරන ඉපයුම් අතර සම්බන්ධතාවය තමයි මේකෙන් ගන්නේ කරන්නේ. ඒ කියන්නේ ව්‍යාපාරයේ මෙහියුම් ක්‍රියාකාරීත්වයේ සාර්ථක අසාර්ථක භාවය මැනගන්න පුළුවන් මේ ක්‍රියාකාරී අනුපාත ගණනය කරලා. ඒතර අපි ක්‍රියාකාරී අනුපාත තුනක් කතා කරනවා. තොග පිරිවැටුම් අනුපාතය, ණයගැති පිරිවැටුම් අනුපාතය, මුළුවත්කම් පිරිවැටුම් අනුපාතය. දැන් වර්ණීය ලාභය කියන්නේ මොකක්ද කියලා අහනවා. එතකොට අර වර්ණීය කොටස් වලට ලැබෙන ගෙවන ලාභාංශ තමයි අපි වර්ණීය කියන්නේ ලැබෙන ලාභාංශ තමයි වර්ණීය ලාභය කියලා. කියන්නේ මම පස්සේ පැහැදිලි කරන්නම්. හරි එතකොට මේ ක්‍රියාකාරී අනුපාත වර්ග 3 ගැන අපි කතා කරනවා ඊළඟට. හරි ඊළඟට තොග පිරිවැටුම් අනුපාතය අපි ගණනය කරන්නේ
මේ විකුණු භාණ්ඩවල පිරිවැය සාමාන්‍ය තුගෙන් බෙදන්න ඕන. සාමාන්‍ය තුගේ ගන්න කරන්නේ ආරම්භක තුගේ ධන අවසාන තුගේ බෙදීම දෙක. එතකොට ඒවා අපි මූල්‍ය තත්ත්ව විස්තරයෙන් සහ ඊළඟට ආදායම් ප්‍රකාශයෙන් හොයා ගන්න ඕනේ. ඉස්සලා මේ දෙක ලියා ගන්න. ඒක අපි ඉස්සෙල්ලා මේ හරි එතකොට දැන් මේක අපිට විකුණු භාණ්ඩවල පිරිවැය මූල්‍ය තත්ත්ව විස්තරයේ තියෙනවා ලක්ෂ 3ක්. ඊළඟට සාමාන්‍ය තුගය ගන්න ඕනේ. එතකොට ආරම්භක තුගය තියෙනවා 20000ක්, අවසාන තුගය තියෙනවා 40000ක්. ඒ දෙක එකට එකතු කරලා දෙකට බෙදුවාම හරි. එතකොට ලක්ෂ 3 බෙදන්න ඕනේ 30000න්. එතකොට තොග පිරිවැටුම් අනුපාතය එනවා 10ක් කියලා. මෙතන උත්තරේ දා ගන්න 10යි කියලා. තොග පිරිවැටුම් අනුපාතය 10ක් කියලා. නැත්නම් වාර ගන්න 10යි. ඒ කියන්නේ තොගේ විකුණුම් බවට පත්වීමේ ශීඝ්‍රතාවය තමයි තොග පිරිවැටුම් අනුපාතයෙන් අපි ගණනය කරන්නේ. තොගේ විකුණුම් බවට පත්වීමේ ශීඝ්‍රතාවය. දැන් අපිට මේ තොග පිරිවැටුම් අනුපාතය අපිට ඉහළාගයක් ගැනීම සමාගමකට හිත කරයි. මේක අපි වාරයක් විදිහටනේ ප්‍රකාශපත් කරන්නේ. ඒතකොට දැන් තොග පිරිවැටුම් අනුපාතයෙන් ඔයාලට අපි සිලබස් එකේ උගන්වන්න කියලා නෑ. මේ ණය එකතු කිරීමේ මේ තොගේ ව්‍යාපාරය තුළ රැඳවීමේ කාලය ගණනය කරන්න පුළුවන්. ඒ කියන්නේ වැඩ කරන දින ගන්න තොග පිරිවැටුම් අනුපාතයෙන් බෙදුවහම ගිණුම් කරන එහෙම කතා කරනවා නැති. තොග පිරිවැටුම් ඒ කියන්නේ වැඩ කරන දින ගණන අපි සාමාන්‍යයෙන් දවස් 365ම වැඩ කරනවා නම් 365 බෙදනවා තොග පිරිවැටුම් අනුපාතයෙන්. එතකොට තොගය ව්‍යාපාරයේ රැඳෙන කාලය ගණනය කරන්න පුළුවන්. ඒ කියන්නේ මිලදීගත් තොගයක් ව්‍යාපාරය තුළ රැඳී පවතින සාමාන්‍ය දින ගණන ගණනය කරන්න පුළුවන්. මේ දින ගණන අඩුවීම තුළින් ව්‍යාපාරයේ තොග භාවිතයේ කාර්යක්ෂමතාවය පෙන්눔 කරනවා. එතකොට ඒකෙන් ආයතනයේ මෙහෙයුම් කටයුතු වල සාර්ථකත්වය, තොග ආයෝජනයේ ප්‍රශස්ත බව, තොග යල් පැනීමට තියෙන ඉඩකඩ අඩු බව ඒකෙන් පෙන්නලා දෙනවා. එතකොට තොග දින සංඛ්‍යාව අඩුවීම ව්‍යාපාර යෝග්‍යයි. ඒ කියන්නේ අඩු දින ගන්න එකකින් තොගය විකිණනවා කියන එක තමයි ඒකෙන් කියන්නේ. එතකොට අපිට මේ තොග ව්‍යාපාරය තුළ රැඳෙන කාලය වුණත් දින වශයෙන් ගණනය කරන්න පුළුවන්. ඒකට නම් කරන්න ඕනේ මේ හොයාගත් මේ දැන් අපි උදාහරණයක් කිව්වොත් මෙතන තියෙන්නේ තොග පිරිවැටුම් අනුපාතය අපිට 10යි නාවේ. එතකොට දවස් 365 බෙදනවා 10යි. එතකොට තොගයක් ව්‍යාපාරය තුළ රැඳෙන කාලය වුණත් මේකෙන් හොයා ගන්න පුළුවන්. තොග පිරිවැටුම් අනුපාතය ඉහළාගයක් ගැනීම තමයි ව්‍යාපාරයට යෝග්‍ය වෙන්නේ. හරි ඊළඟට ණයගැති පිරිවැටුම් අනුපාතය. ව්‍යාපාරයේ කොච්චර දුරට කාර්යක්ෂම ලෙස ණයගැතියන්ගේ මුදල් එකතු කරලා තියෙනවද කියන එක තමයි මේ අනුපාතයෙන් ගණනය කරන්නේ. ණයගැති පිරිවැටුම් අනුපාතයෙන් ගණනය කරන්නේ. ඒකට සමාගමක්
කොච්චර කාර්යක්ෂමතාවයේ ණයගැතියන්ගේ මුදල් එකතු කරනවාද කියන එක තමයි ගණනය කරන්නේ. මේ අනුපාතයත් අපිට ගණනය කරන්න පුළුවන් ණයගැති පිරිවැටුම් අනුපාතය සමානයි ණයට විකුණුම් බෙදනවා සාමාන්‍ය ණයගැතියන්ගෙන් ණයට විකුණුම් බෙදනවා සාමාන්‍ය ණයගැතියෝ. එතකොට සාමාන්‍ය ණයගැතියෝ හොයන්න පුළුවන් ආරම්භක තොගය එකතු කරන ආරම්භක තොගයට ආරම්භක තොගයේ ආරම්භක ණයගැතියුයි අවසාන ණයගැතියුයි එකතු කරලා දෙකට බෙදුවාම හරි එක සාමාන්‍ය එකතු හොයන්න පුළුවන්. එතකොට දැන් මේකේ ණයට විකුණුම් වලට කියලා තියෙනවා විකුණුම් වලින් 140ක් ණයට විකුණුම්. මම මෙතන අතිරේක තොරතුරු වල කියලා තියෙනවා මේ විකුණුම් වලින් 140ක් ණයට විකුණුම් වේ ආරම්භක ණයගැතියෝ 30000යි. මෙතන ණයගැතියෝ දීලා තියෙනවා 20000ක්. එතකොට ඒ තොරතුරු උපයෝග කරගෙන අපිට තොග පිරිවැටුම් අනුපාතය ණයගැති පිරිවැටුම් අනුපාතය ගණනය කරන්න පුළුවන්. ණයගැති පිරිවැටුම් අනුපාතය සමානයි ණයට විකුණුම් බෙදීම සාමාන්‍ය ණයගැතියෝ. හරි එතකොට ණයට විකුණුම් ලක්ෂ 2ක් එනවා. ණයගැතියෝ සාමාන්‍ය ණයගැතියනවා 20000ක්. ඒක බෙදුවාම ණයගැති පිරිවැටුම් අනුපාතය මෙතන මේ හදාගන්න මේ 25000 නේද ඉන්නේ සාමාන්‍ය ණයගැතියෝ 25000 ඉන්නේ එතකොට ආවොත් එම 8යි එන්නේ බලන්න එක මම අර අතන දීලා තිබ්බනේ එතකොට 20000යි 30000යි එකතු කරාම 50000යි එතකොට සාමාන්‍ය ණයගැතියෝ ඉන්නේ 25000යි මෙතෙන්ට උත්තරේ එන්නේ 8ක් එතකොට තමයි උත්තරේ එන්නේ 8ක් එතකොට මේකෙත් අපිට ගණනය කර හැකි සාමාන්‍ය ණය එකතු කිරීමේ කාලය සාමාන්‍ය ණය එකතු කිරීමේ කාලය ඒකත් අර දින ගණන ණයගැති පිරිවැටුම් අනුපාතයෙන් බෙදෙනවා දින ගණන. එතකොට දින ගණන අඩුවීම මේකෙත් සාමාන්‍යයෙන් හිතකරයි ඒ කියන්නේ අඩු දින ගණනකින් අපිට ණය එකතු කරගන්න පුළුවන් කියන එක තමයි ඒක කියන්නේ. එතකොට මේ අපි ඉස්සෙල්ලා කතා කරේ ණයගැති පිරිවැටුම් අනුපාතය ඒකේ ඉහළාගයක් ගැනීම සමාගමට හිත කරයි ඉහළාගයක් ගන්නවා කියන්නේ ණයගැතියන්ගේ ණයගැතියෝ ඉක්මනින් මුදල් ගෙවනවා ණයගැතියන් තුල රැඳී ඇති මුදල් ප්‍රමාණය අඩු කියන එක තමයි ඒකෙන් කියවෙන්නේ ඊළඟට මේකට අපිට හොයන්න පුළුවන් ණය එකතු කිරීමේ ශීඝ්‍රතාවය ණය එකතු කිරීමේ කාලය ඒ කියන්නේ දින ගණන බෙදනවා ණයගැති පිරිවැටුම් අනුපාතයෙන් එතකොට ණයගැතියන් ඒගොල්ලෝගේ ණය ගෙවීම සඳහා සාමාන්‍යයෙන් ගන්න ලබන කාල සීමාව ඒකෙන් හොයාගන්න පුළුවන්. ඒකෙත් දින ගණන අඩුවීම සමාගමකට හිත කරයි. ඒ කියන්නේ ණයගැතියෝ ඉතා ඉක්මනින් මුදල් ගෙවන බවට තමයි ඒකෙන් අපිට හොයාගන්න පුළුවන් වෙන්නේ. හරි ඊළඟට මුළුවත්කම් පිරිවැටුම් අනුපාතය ඒ කියන්නේ ව්‍යාපාරයේ මුළුවත්කම් විකුණුම් අතර තියෙන සම්බන්ධතාවය තමයි එතනදී ගණනය කරන්නේ. එතකොට ව්‍යාපාරයේ සතුවත්කම් කොතෙක් දුරට කාර්යක්ෂම යොදා තිබේද යන්න කියන එක මේ මුළුවත්කම් පිරිවැටුම් අනුපාතයෙන් ගණනය කරනවා. දැන් මේකේ සමීකරණය මෙහෙම ලියා ගන්න මුළුවත්කම් පිරිවැටුම් අනුපාතය සමානයි විකුණුම් බෙදීම මුළුවත්කම්. මෙතන සමීකරණේ ලියවිලා නැහැ.
මුළුවත්කම් විකුණුම් බෙදීම මුළුවත්කම්. දැන් අපි මිඩිසල්ලා හොයාගත්ත මුළුවත්කම් තියෙනවා ලක්ෂ 5ක් මේ ලක්ෂ 5,50,000ක් විකුණුම් තියෙනවා ලක්ෂ 5ක. ඒකට ලක්ෂ 5 බෙදනවා 5,50,000න්. එතකොට එනවා 0.9. ඒ කියන්නේ ව්‍යාපාරයේ මුළුවත්කම හා විකුණුම් අතර තියෙන සම්බන්ධතාවය මෙතන අපිට දක්වන්න පුළුවන් මේ විදිහට. ඒ කියන්නේ ව්‍යාපාරයේ මුළුවත්කම කොච්චර දුරට සාර්ථකව යොදාගෙන තියෙනවද කියන එක තමයි මේකෙන් ගණනය කරන්නේ. හරි ඊළඟට තෝලන අනුපාත. තෝලන අනුපාත කියලා කියන්නේ ආයතනයේ අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනය සහ ණය ප්‍රාග්ධනය අතර සම්බන්ධතාවය පෙන්වුම් කරන අනුපාත අපි තෝලන අනුපාත කියලා කියනවා. මෙතන ලියා ගන්න ටිකක් තියෙනවා. එතන ලියා ගන්න. ඒතකොට මේක සම්පූර්ණයි නෑ එවන්න ඕනේ නෑ ඒක. මෙහෙම ලියා ගන්න කෙටි කාලීන හා දිගු කාලීන. එතන හිස්තැන ලියන්න කෙටි කාලීන හා දිගු කාලීන මූල්‍ය වගකීම් වලට මුහුණ දීමට ව්‍යාපාරයට ඇති හැකියාව ප්‍රාග්ධන තෝලන අනුපාත වලින් පිළිඹු කෙරේ. කෙටි කාලන හා දිගු කාලන මූල්‍ය වගකීම් වලට මුහුණ දීමට ව්‍යාපාරයට ඇති හැකියාව පිළිබඳ හැකියාව ප්‍රාග්ධන තෝලන අනුපාත වලින් පිළිඹු කෙරේ. එනම් අයිතිකරුවන් විසින් යොදවන ප්‍රාග්ධනය හා ණය ප්‍රාග්ධනය අතර ඇති සම්බන්ධතාවයයි. එනම් අයිතිකරුවන් විසින් යොදවන ප්‍රාග්ධනය හා ණය ප්‍රාග්ධනය අතර ඇති සම්බන්ධතාවයයි. හරි එතකොට තෝලන අනුපාත තුනක් ගැන කතා කරනවා. එකක් තමයි ණය අනුපාතය, අනික ණය හිමිකාරත්ව අනුපාතය, පොලි ආවරණ අනුපාතය. හරි එතකොට account පන්ති එහෙට නැත්තම් මට උදේ කරන්න පුළුවන් ගැටලුවක් නැහැ. හරි අපි පළවෙනි එක කතා කරමු ණය අනුපාතය. එතකොට මේ ආයතනයේ මුළු ප්‍රාග්ධනයෙන් ණය ප්‍රාග්ධනය කොච්චර තියෙනවද කියන එක තමයි ණය අනුපාතයෙන් ගණනය කරන්නේ. එතනදී ණය අනුපාතය අපි ගණනය කරනවා සමීකරණේ ලියා ගන්න ගණනය කරන විදිහ ලියා ගන්න ස්ථීර පොලියක් ගෙවන ප්‍රාග්ධනය
බෙදනවා මුළු ප්‍රාග්ධනයෙන් බෙදන ස්ථිර පොලියක් ගෙවන ප්‍රාග්ධනය බෙදනවා මුළු ප්‍රාග්ධනයෙන් වැඩි කරනවා 100ෙන්. එතකොට අපිට ස්ථිර පොලියක් ගෙවන ප්‍රාග්ධනයට ගන්න පුළුවන් බැංකු ණය ගන්න පුළුවන්. ඒ කියන්නේ ජංගම නොවන වගකීම් සියල්ලම ගන්න පුළුවන්. ඒ කියන්නේ බැංකු ණය, ණයකර, කල්බදු ණය ඊළඟට වර්ණීය කොටස් ඒ සියල්ල ගන්න පුළුවන් ස්ථිර පොලියක් ගෙවන ප්‍රාග්ධනයට. ඒ කියන්නේ දිව්කාල ණය කියලා කියනවා ඒ වලට. ඊට පස්සේ ඒක බෙදනවා මුළු ප්‍රාග්ධනය. දැන් මුළු ප්‍රාග්ධනය නම් සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයේ පොදු සංචිත, ප්‍රත්‍යාගන්න සංචිත, රඳවාගත් ඉපයුම්, ජංගම නොවන වගකීම් මේ සියල්ලම ගන්න ඕනේ. දැන් අපි බලමු මොනවද ගන්න ඕන දේවල් කියලා. හරි දැන් ස්ථීර පොලියක් ගෙවන ප්‍රාග්ධනයට ඔයාලට ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙන වලින් බැංකු ණයයි ඒ කියන්නේ ජංගම නොවන වගකීම් සියල්ල ගන්න පුළුවන්. බැංකු ණයයි 108 ණය කර. මෙතන තියෙනවා එතකොට 80000ක් තියෙනවා එතන. 80000ක් තියෙනවා. ඒක ගන්නවා ස්ථිර පොලියක් ගෙවන ප්‍රාග්ධනයට. ඊට පස්සේ කල්බදු තිබ්බොත් ගන්න ඕනේ. මෙතන කල්බදු නැහැ. ඊළඟට අය ගන්න පුළුවන් වර්ණීය කොටස් ප්‍රාග්ධනය. වර්ණීය කොටස් ප්‍රාග්ධනය. මේ තියෙන වර්ණීය කොටස් ප්‍රකාශිත ප්‍රාග්ධනය 1,20,000ක් තියෙනවා. එතකොට අපිට ගන්න පුළුවන් එතන ඒ තොරතුරු ටික 80 මෙතන ජංගම නොවන වගකීම් තියෙන 80000ක් වර්ණීය කොටස් ප්‍රාග්ධනය තියෙනවා 1,20,000. එතකොට ලක්ෂ 2ක් තියෙනවා ස්ථිර පොලියක් ගෙවන ප්‍රාග්ධනය. එතකොට මේ ස්ථිර පොලියක් ගෙවන ප්‍රාග්ධනය මෙන්න මේ බැංකු ණය ගන්න පුළුවන්, ණයකර ගන්න පුළුවන්, කල්බදු තිබ්බොත් ගන්න පුළුවන්, වර්ණීය කොටස් ප්‍රාග්ධනය ගන්න ඕනේ. ඊළඟට මුළු ප්‍රාග්ධනයට මෙතන තියෙන වලින් අපි බැලුවොත් එහෙම සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය 1,50,000ක් තියෙනවා. ඊළඟට වර්ණීය කොටස් ප්‍රාග්ධනය තියෙනවා 1,20,000ක්. එතන 2,70,000ම ගන්න පුළුවන්. ඊළඟට මේ සංචිත තියෙනවා 1,50,000ක්. සංචිත තියෙනවා 1,50,000ක්. ඊළඟට ජංගම නොවන වගකීම් තියෙනවා 80,000ක්. එතකොට ලක්ෂ 5ක් තියෙනවා මුළු ප්‍රාග්ධනය. ලක්ෂ 5ක් තියෙනවා මුළු ප්‍රාග්ධනය. ඒ ටික ගන්න ඕනේ. එතකොට ඒ ටික අරගෙන නවෝදා සමාගමේ අපිට ගන්න පුළුවන් ණය අනුපාතය ගණනය කරන්න පුළුවන් 140ක් තියෙනවා. 140ක් තියෙනවා. හරි එතකොට මේ දැන් මේක මෙතන අපිට පෙන්වුම් කරන්න නම් අවතෝලනයක්. දැන් 150ට වඩා අඩු නම් අවතෝලනයක් කියලා කියන්නේ මෙතනදී ඒ කියන්නේ ව්‍යාපාරයේ ණය ප්‍රාග්ධනය අඩුයි කියලා තමයි එතන කියන්නේ. දැන් 150ට වඩා අඩු නම් අවතෝලනයක්, ණය ප්‍රාග්ධනය අඩුයි, අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනය වැඩි. ඒ ණය ප්‍රාග්ධනය අඩු නම් අවතෝලනයක්. ඊළඟට 150ට වැඩි නම් අධිතෝලනයක්. ඒ කියන්නේ
ණය ප්‍රාග්ධනය වැඩි. ණය ප්‍රාග්ධනය වැඩි එතනදී. sorry මේ සාපේක්ෂව ණය ප්‍රාග්ධනය වැඩි. අධිතෝලනයකදී මේ ණය ප්‍රාග්ධනයයි අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනයයි 50ට 50 තියෙනවා නම් සමතෝලනයක්. ඒ කියන්නේ 50% ණය ප්‍රාග්ධනය අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනය 100ට මුළු ප්‍රාග්ධනය 150යි. එතකොට දැන් මේකේ 150ට වඩා අඩු නම් අවතෝලනයක්. ඒ කියන්නේ ඒක සමාගමකට හිත කරයි කියලා තමයි කියන්නේ. ඊළඟට 150ට වැඩි නම් අධිතෝලනයක්. ඒක සමාගමකට නැත්නම් ව්‍යාපාරයකට හිත කර නැහැ කියලා කියන්නේ 150ක් වීම සමතෝලන තත්ත්වයේ තියාගන්න පුළුවන් නම් හොඳයි. දැන් මේ අවතෝලන තත්ත්වයකදී වෙන්නේ සමාගමක ණය ප්‍රාග්ධනය අඩුයි. ඒ කියන්නේ පොලී ගෙවීම අඩුයි, ලාභය යහපත් වෙනවා. අපි වැඩි පොලියක් ණයකරුවන්ට ගෙවන්න ඕනේ නැහැ. ඒ හින්දා මේ ලාභය ව්‍යාපාරයේ වැඩිපුර තියෙනවා. ඒ කියන්නේ කොටස්කම කරුවන්ගේ හිමිකම අධික බැවින් හැබැයි කොටස් කරුවෙකුට හිමි වෙන ලාභාංශ ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. කොටස් කරුවෝ විශාල ප්‍රමාණයක් ඉන්න හින්දා. දැන් අධිතෝලනයක් තිබ්බොත් එහෙම ණය ප්‍රමාණය වැඩිනේ. එතකොට පොලී ගෙවීම වැඩි. ඒකෙන් ලාභය අඩු වෙන්න පුළුවන්. ඒ කියන්නේ ලාභ පොලී වැඩිපුර ගෙවනකොට මූල්‍ය දුෂ්කරතා ඇති වෙන්න පුළුවන්. කොටස් ප්‍රාග්ධනය අඩු නිසා කොටස් කරුවෙකුට ලැබෙන හැබැයි ලාභාංශ ප්‍රමාණය ඒකෙදි අධික වෙනවා. දැන් එතකොට මුළු ප්‍රාග්ධනයයි ණය ප්‍රාග්ධනය අතර තියෙන සම්බන්ධතාවය තමයි මේකෙන් අපි ගණනය කරන්නේ. ඊළඟට ණය හිමිකාරත්ව අනුපාතය. එතනදී අපි ගණනය කරන්නේ හිමිකම් ප්‍රාග්ධනයයි ස්ථිර පොලි අනුපාතයක් ලැබෙන ප්‍රාග්ධනයත් අතර තියෙන සම්බන්ධතාවය තමයි මේකෙදි ගණනය කරන්නේ. එතකොට ණය හිමිකාරත්ව අනුපාතයේදී ස්ථිර පොලියක් ගෙවන ප්‍රාග්ධනයයි හිමිකම් ප්‍රාග්ධනය අතර තියෙන සම්බන්ධතාවය අපි ගණනය කරනවා. මෙතන හිමිකම් ප්‍රාග්ධනය මම ඉස්සලත් මේක එතන ලියා ගන්න සාමාන්‍ය කොටස් සංචිත වල එකතුවට අපි කියනවා හිමිකම් ප්‍රාග්ධනය. ඊළඟට ස්ථිර පොලියක් ගෙවන ප්‍රාග්ධනය තමයි වර්ණීය කොටස් ප්‍රාග්ධනයයි ණය කරයි දික්කල් ණය. වර්ණීය කොටසුයි ණය කරයි දික්කල් ණය. ඒ කියන්නේ ජංගම නෝන වක්කින් ගන්න පුළුවන් දික්කල් ණය. මේක අනුපාතයක් වශයෙන් ගන්න කරන්නේ. එතකොට දැන් මේකේ අපි ස්ථිර පොලියක් ගෙවන ප්‍රාග්ධනය මීට ඉස්සෙල්ලා හොයාගත්තා. ලක්ෂ 2ක් තිබ්බා. හිමිකම් ප්‍රාග්ධනය හොයාගන්න. හිමිකම් ප්‍රාග්ධනය සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයයි සංචිතයි එකතු කරාම අපිට සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය තියෙනවා සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය තියෙනවා 1,50,000ක් සංචිත තියෙනවා 1,50,000යි. එතකොට එතන ලක්ෂ 3යි ස්ථිර පොලියක් ගෙවන ප්‍රාග්ධනය අපි ඉස්සල්ලා හොයාගෙන තිබ්බා ඒක ලක්ෂ 2යි. ඒ අනුව අපිට එතනදී ගණනය කරන්න පුළුවන්. බිංදුව දශම 6යි මේ අතර තියෙන සම්බන්ධතාවය. දැන් මේකදී සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයට වඩා ණය ප්‍රාග්ධනය අඩු නම් ඒ අවස්ථාවක
අපි කියන්නේ එකට වඩා අඩු නම් අවතෝලනයක්. ඊළඟට හිමිකම් ප්‍රාග්ධනයයි හිමිකම් ප්‍රාග්ධනයට වඩා ණය ප්‍රාග්ධනය වැඩි නම් අපි කියන්නේ එකට අධිතෝලනයක් කියලා. එකට වඩා වැඩි වෙන්න ඕන. එතකොට අනුපාතය එකට සමාන වීම සමතෝලන තත්ත්වයක්. නමුත් කියන්නේ මේ අනුපාතය අවතෝලන තත්ත්වයක් පැවතීම ව්‍යාපාරයට වාසිදායකයි කියලා. අවතෝලනයකදී සමාගමේ ණය පොලී ගෙවීම අඩු වෙනවා, මෙහෙයුම් ලාභ ඉතිරි වෙනවා. සමාගම මූල්‍ය අතින් ස්ථාවර බවක් එතනදී පෙන්눔 කරන නිසා අවතෝලන තත්ත්වය හොඳයි කියලා තමයි කියන්නේ. හරි, අවසාන එක තමයි පොලී ආවරණ අනුපාතය. ව්‍යාපාරයේ ඉපයුම් වලින් පොලිය කී වාරයක් ගෙවන්න පුළුවන්ද කියන එක තමයි මේ අනුපාතයෙන් ගණනය කරන්නේ. ව්‍යාපාරයේ ඉපයුම් වලින් පොලිය කී වාරක් ගෙවන්න පුළුවන්. එතකොට අපි ගණනය කරන්නේ පොලිය ආවරණ අනුපාතය බදු පෙර ලාභය ධන පොලිය බෙදීම පොලිය. එතකොට පොලිය හා බදුවට පෙර ලාභය බෙදනවා පොලියෙන්. එතකොට දැන් මෙතන බදු වලට පෙර ලාභය තියෙනවා 1,45,000. පොලිය තියෙනවා 15,000. එතකොට 1,45,000යි 15,000යි අපි බලන්න මූල්‍ය තත්ත්ව විස්තරේ ඒක තියෙනවා තොරතුරු ටික. පොලිය 15,000යි ඒක බෙදුවාම 10.6ක් එනවා. එතකොට ව්‍යාපාරයේ මුළු ඉපීම් වලින් පොලිය 10 වරකට වැඩි ප්‍රමාණයක් ගෙවන්න පුළුවන්. ඒක තමයි මෙතනදී කියන්නේ. හරි, දැන් අපි අනුපාත සියල්ල කතා කරා. ඊළඟට මූලානුපාත විශ්ලේෂණයේ වැදගත්කම අපි කතා කරොත් එහෙම මේවා මම දැන් මෙච්චරලා කතා කරේ වැදගත්කම තමයි. මම පාඩම ආරම්භ කරනකොට කතා කරා ව්‍යාපාරයේ වාසිදායක හා අවාසිදායක තත්ත්වයන් හඳුනා ගන්න පුළුවන් මොන වගේ තත්ත්වයන්ද තියෙන්නේ කියන එක. ඊළඟට ව්‍යාපාරයේ ලාභදායීත්වයේ නුඹුන්වත්භාවයේ ද්‍රවශීලතාවයේ ප්‍රාග්ධන තෝලනය පිළිබඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. මේකේ නෝට් එකේ තැනක ලියා ගන්න තියෙනවා. මම එතකොට ඒක එවන්නම්. මේ ඒ ටික ලියා ගන්න. දැන් ලියා ගන්න අවශ්‍ය නැහැ. ඊළඟට ඉතින් ව්‍යාපාරයේ ලාභදායීත්වයේ නුඹුන්වත්භාවයේ ද්‍රවශීලතාවයේ ප්‍රාග්ධන තෝලනය පිළිබඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඊළඟට සමාන ව්‍යාපාර සමග සංසන්දනය කරන්න පුළුවන්. ඒ තමන්ගේ ව්‍යාපාරයේ මොන තැනද ඉන්නේ කියන එක. ඊළඟට අනාගත ව්‍යාපාර කටයුතු සැලසුම් කිරීමට පදනමක් ලෙස යොදා ගන්න පුළුවන්. අපි මේ ව්‍යාපාරයේ තියෙන තත්ත්වයන් අනුව අපිට අනාගත සැලසුම් සකස් කරන්න උපයෝග කරගන්න පුළුවන්. ඊළඟට ආයෝජන තීරණ ගන්න දායක කරගන්න පුළුවන්. අපි ව්‍යාපාරවල මුදල් ආයෝජනය කරනවා නම් මේ අනුපාත දිහා බලලා අපි රුපියල් 100ක් යෙදුවොත් අපිට ලාභය කොච්චරද? රුපියල් 100ක් යෙදුවොත් සුද ලාභය කොච්චරද? රුපියල් 100ක කොටසක් ගත්තොත් අපිට ලාභ කොච්චරක් හම්බ වෙනවද? ඒකට ඒ ආයෝජන තීරණ ගන්න අපිට දායක කරගන්න පුළුවන්. ඊළඟට තොරතුරු sannivedanaya කාර්යක්ෂමයි. දැන් මේක අපි අල්මදි පාර්ශවයට මේ තොරතුරු දෙන්නේ. ඒතකොට ඒගොල්ලොන්ට ඉතා ලේසියෙන් පාසුවෙන් තොරතුරු දෙන්න පුළුවන්. මොකද ඒගොල්ලෝ ගිණුම්කරණය පිළිබඳ හසල දරුමක් තියන අය නෙමෙයි ඉන්නේ. ඊළඟට ගිණුම්කරන දත්ත විශාල සංඛ්‍යාවක් සාරාංශ කරලා ඉදිරිපත් කරන්න පුළුවන්. අර විශාල මූල්‍ය ප්‍රකාශන දැන් සමහර සීමාසද පොසමාගම් වල මූල්‍ය ප්‍රකාශන පත්තරවල පිටු ගණන් පළ කරනවා. ඉතින් මේ දත්ත ටික අපිට සාරාංශ කරලා ඉදිරිපත් කරාම ඒගොල්ලන්ට තීරණ ගන්න පුළුවන්. එතන මේ අනුපාත විශ්ලේෂණයේ ඒක වැදගත්කම. ඊළඟට අනුපාත විශ්ලේෂණය අපි සීමාවන් ගත්තොත් එහෙම ගිණුම් කරන ප්‍රමිති හා සංකල්ප මත මූල්‍ය ප්‍රකාශන පිළිල කරන නිසා ඒ මත ගණනය කරන අනුපාතවල තත්ත්වයන් ප්‍රායෝගික නොවෙන්න පුළුවන්. දැන් විශේෂයෙන්ම ප්‍රමිත හා සංකල්ප සිතා ගැනීම මේවත් එක්කනේ අපි මූල්‍ය ප්‍රකාශන පිළිල කරන්නේ. එතකොට එක එක ව්‍යාපාරවල අනුපාතවල තත්ත්වයන් වෙනස් වෙන්න පුළුවන්. ඊළඟට
සත්‍ය තොරතුරු ලබා ගැනීම අපහසුතාව නිසා වැරදි අනුපාතයන් ලැබෙන්න පුළුවන් අපිට හැම වෙලේම නිවැරදි ඉමුම් තොරතුරු ලැබෙන්නේ නැහැ. ඊළඟට මූල්‍ය වාර්තා පිළිල කිරීමේදී ව්‍යාපාර විකල්ප ගිණුම් කරන ප්‍රතිපත්ති අනුගමනය කිරීම නිසා සමාන ව්‍යාපාර අතර වුවද සංසන්දනය කිරීම පහසු වෙන්න පුළුවන්. අපි උදාහරණයක් ගත්තොත් එහෙම එක ව්‍යාපාරයක් සරල මාර්ග ක්‍රමයට ගිණුම් තැබීමේ ප්‍රතිපත්ති අනුගමනය කරනවා. තව ව්‍යාපාරයක් ඊළඟ ශේෂ ක්‍රමයට ගිණුම් තැබීමේ ප්‍රතිපත්ති අනුගමනය කරනවා. ඒ වගේම සමාගමක් තොග අගය කරනකොට first in first out ඒ ක්‍රමය පාවිච්චි කරනවා. සමහර වෙන ආයතනයක් බරතබු සාමාන්‍ය පිරිවැය මත තොග පාලන ක්‍රම ඒ පාවිච්චි කරනවා. ඉතින් ඒ වගේ දේවල් නිසා ඒ ව්‍යාපාරවල හදන මූල්‍ය වාර්තා වෙනස් වෙන්න පුළුවන්. ඊළඟට මූල්‍ය ප්‍රකාශන මගින් මුදලින් මැනිය හැකි ගිණුම් කරන දත්ත පිළිබඳ පමණක් අවධානය යොමු කරන හින්දා මුදලින් මැනිය නොහැකි ඒවා අනාවරණය වෙන්නේ නැහැ. ඒ කියන්නේ ව්‍යාපාරයේ සේවකයන්ගේ හැකියාව. ඊළඟට මූල්‍ය ප්‍රකාශන ගිණුම් කරන දත්තයන් නිශ්චිත දෙයකට ඉදිරිපත් කරන නිසා එම ගණනය කරන අනුපාත සමස්ත වර්ෂයේම ආවරණය වෙන්න නැති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම අපි මූල්‍ය තත්ත්ව විස්තරෙම දිනකට තමයි නිශ්චිත දිනකට තමයි ගණනය කිරීම කරන්නේ. ඒ වගේ අනුපාත විශ්ලේෂණයේ සීමාවන් තියෙන්න පුළුවන්.